හොඳයි. අදත් ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම අපේ YouTube channel එකට. අද අපි වැඩිපුරම කතා කරන්න යන්නේ අපේ ආයතන මග නිර්මාණය කරලා ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ විශේෂයෙන් ඌව පළාත ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ භාවිතා කරන online land information system කියන මුදුකාංගේ online මාර්ගස්ත ඉඩම් තොරතුරු පද්ධතියේ තොරතුරු තමයි අලුත්ම තොරතුරු තමයි අපි ඔබට ගේන්න යන්නේ. ඉතින් මේ අලුත්ම තොරතුරු කියනකොට මේකේ සංස්කරණ කීපයක් මම ඉතින් 2010 ඉඳලා දැන් 2020 9යි 1 අද දිනේ. ඉතින් මේ වෙන විට අපි සංස්කරණ 10කට විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකේ අලුත්ම සංස්කරණ නැත්තම් version 10 ගැන තමයි අපි කතා කරන්න යන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මුදුකාංගයට log වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ගේ internet enable ඕනම උපකරණයකින් ඔයාලට මේ පද්ධතියට ඇතුල් වෙන්න පුළුවන්. ඔයාලගේ ජංගම දුරකථනයෙන්, ඔයාලගේ කම්පියුටරෙන්, ඔයාලගේ ටැබ් එකකින් ඕන එකකින් ඔයාලා Google ගිහිල්ලා නැත්නම් වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන මම මෙතනදී පාවිච්චි කරන්නේ මේ Google Chrome කියන වෙබ් බ්‍රවුසර් එක. ඉතින් Mozilla Firefox පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් Microsoft Edge පාවිච්චි කරන්න පුළුවන්. Opera පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඕනම වෙබ් බ්‍රවුසර් එකකින් මේකට ඇතුල් වෙන්න පුළුවන්, ප්‍රවේශ වෙන්න පුළුවන්, භාවිත කරන්න පුළුවන්. හැබැයි අපි රෙකමන්ඩ් කරන්නේ Google Chrome හෝ Mozilla Firefox වගේ පාවිච්චි කරන්න හොඳයි කියන එක තමයි. අපි මේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්තට පස්සේ අපි යන්න ඕන වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකට. ගොඩක් කට්ටිය ඇඩ්‍රස් බාර් කියලා හිතන්නේ මෙන්න මේ හරිය. මේක සර්ච් ෆීල්ඩ් එකක්. සර්ච් එන්ජින් එකේ සර්ච් කරන්න. ඉතින් අපි මේක පාවිච්චි කරන්නේ අපි වෙබ් ඇඩ්‍රස් එක දන්නේ නැති වෙලාවක. මෙතනදී අපි දෙන ඇඩ්‍රස් එක ටයිප් කරත් ඕගලන්ට වෙබ්සයිට් එක හොයාගන්න පුළුවන්. නමුත් අපි ඇඩ්‍රස් එක දන්න නිසා අපි ඇඩ්‍රස් බාර් එකේ මේ උඩ තමයි ටයිප් කරන්නේ. ඉතින් අපි ඇඩ්‍රස් එක ටයිප් කරමු uvaland.info. නැත්නම් අපි linfo නැත්නම් land uvaland.up.gov.lk කියලා එකකුත් තියෙනවා. අපි දැනට මේක පාවිච්චි කරමු. uvaland.info. ඒක ටයිප් කරලා එන්ටර් කරන්න. එතකොට ඔයාලගේ අන්තර්ජාල පහසුකමේ සම්බන්ධතාවයේ වේගය තත්වයේ මත ලෝඩ් වෙන්න යන වෙලාව තීරණය වෙයි. අපි බලමු කොච්චර වෙලා යයිද කියලා. හරි, මේ ආකාරයෙන් පද්ධතිය ලෝඩ් වෙනවා. මේ වෙබ් අඩවියක්, මේක ඔන්ලයින් පද්ධතියක්. ඉතින් මේක ඔයාලට හිතෙනවා නම් ඇඩ්‍රස් එක නිතරම ටයිප් කරන එක කරදරයක් කියලා. ඔයාලට පුළුවන් ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ ෂෝට් කට් එකක්, ඇප්ලිකේෂන් එකක විතර ෂෝට් කට් එකක් මේ විදිහට දාගන්න. ඒකට ඔයගොල්ලෝ Google Chrome වල මේ වගේ මෙතන දකුණු පැත්තේ උඩ කොනේ තියෙන මේ ඩොට් තුන ක්ලික් කරලා ඔයගොල්ලෝ යන්න ඕන more tools වලට. ඊට පස්සේ create shortcut කියන විධානය දෙන්න. එතකොට ඔයගොල්ලන්ගේ නමක් අහයි ඒ නම එහෙම තියලා open as a new window, open as a window කියන එකක් දීලා open as window කියලා තියෙන්නේ. new කියලා වචනයක් නෑ. එහෙම දීලා මේ option එකක් තෝරලා create කියන විධානය දෙන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ තමයි මේක open වෙන්නේ. නිකන් අර ඇප්ලිකේෂන් එකක් වගේම සාමාන්‍ය මුදුකාංගයක් වගේම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. මම මේක ක්ලෝස් කරන්නම් පොඩ්ඩකට. මේ තියෙන්නේ අපි හදාගන්න ෂෝට්කට් එක. ඉතින් මේ ෂෝට්කට් එක ඩබල් ක්ලික් කරා නම් ඔයගොල්ලන්ට අර විදිහට වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරන්නවත්, ඇඩ්‍රස් එක නිතරම ටයිප් කරන්නවත් ඕන වෙන්නේ නැහැ. හැබැයි මේක ලෝඩ් වෙන්න යන වෙලාව සහ පාවිච්චි කරනකොට නිතරම අන්තර්ජාල පහසුකම තියෙන්න ඕන කියන එක මතක තියාගන්න. අන්තර්ජාලයේ ඔස්සේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ පද්ධතියට ඇතුල් වෙන්න. ඔයාලගේ තොරතුරු අපිට එවලා තියෙනවා නම් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අදාළව ඉන්න නිලධාරීන් ඉන්නවා. ඒ ඉඩම් අංශ නිලධාරීන්. ඒ නිලධාරීන්ට පුළුවන් එයාලගේ ජංගම දුරකථනය අරගෙන එයාලගේ නම, ඩෙන්ටිටි කාඩ් නම්බර් එක සහ එයාලගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොහෙද කියන එක DS කතරගම, DS බදුල්ල, DS වැලිමඩ, DS බිබිල, DS මැදගම ආදී වශයෙන් ටයිප් කරලා අපිට එවන්න පුළුවන්. අපිට එවන්නේ ඔයගොල්ලෝ 0.70204.269.1 කියන දුරකථන අංකයට 0.70204.269.1 කියන දුරකථන අංකයට ඔයාලා එවුවාම අපි එයාලගේ තොරතුරු පරීක්ෂා කරලා ඌව පළාත ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවත් එක්ක එයාලට අවශ්‍ය ගිණුම් හදනවා. ඒ හදලා අපි යාලට අවශ්‍ය තොරතුරු SMS මගින් දැනුම් දෙනවා, කෝල් කරලා අදාළ තොරතුරු උපදෙස් සියල්ල ලබා දෙනවා. ඉතින් කෙනෙකුට යූසර් නැත්නම් ගිණුමක් යූසර් account එකක් හැදුවට පස්සේ භාවිත ගිණුමක් හැදුවට පස්සේ ඒකේ password එක මතක නැත්නම් මේ forget password කියන විධානය පාවිච්චි කරලා තමන්ගේ email address එක ලබා දීලා
පාස්වර්ඩ් එක එයාලටම ලබා ගැනීම හැකියාව තියෙනවා. අපිට කෝල් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ප්‍රොජෙක්ට් පාස්වර්ඩ් විධානයට ගිහිල්ලා ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක ලබා දීලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ පාස්වර්ඩ් එක ඔයාලගේ අලුත් පාස්වර්ඩ් එක ඊමේල් ඇඩ්‍රස් එකටම ගෙන්න ගන්න. ඔයගොල්ලෝ මේක රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයාලා අපිට අනිවාර්යෙන් කතා කරන්න ඕන. නමුත් අපි රෙජිස්ට්‍රේෂන් වලට දීලා තියෙන ඔප්ෂන් එකක්. එහෙම රෙජිස්ටර් වුණාට අපි ගිණුම ඇක්ටිවේට් කරන්නේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු අපිට එහෙන් අවසර ලැබුණාට පස්සේ තමයි අපි ඕගොල්ලන්ගේ ගිණුම ඇක්ටිවේට් කරන්නේ. එහෙම නැතුව ඕගොල්ලෝ මේකේ තියෙන මේ රෙජිස්ටර් කියන විධානයට ගිහිල්ලා මේ තොරතුරු ඇතුළත් කරාට අපි ඔයාලට ගිණුමක් හදලා දෙන්නේ නැහැ. ගිණුම ඕගොල්ලෝ මෙහෙම රෙජිස්ටර් වුණාම හැදෙන ඔටෝමැටිකලි ගිණුමක්. නමුත් ඒ ගිණුම අපි ඇක්ටිවේට් කරන්නේ නැහැ. ඉතින් කෙනෙකුට හිතනවා නම් ඉක්මනට ගිණුම හදා ගන්න ඕන කියලා මෙතනින් රෙජිස්ට්‍රේෂන් එක කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් අපිට කතා කරන්න. නැත්නම් අපිට SMS කරන්න වගේ තොරතුරු. එතකොට අපි ගිණුම හදලා දෙනවා. දැනට හැමෝටම ගිණුම් හදලා තියෙන්නේ, හැමෝටම යූසර්නේම් පාස්වර්ඩ් යවලා තියෙන්නේ. ඒකින්ද ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. කාට හරි පාස්වර්ඩ් එක අමතක වුණොත්, යූසර්නේම් එක අමතක වුණොත් ඕන වෙලාවක අපිට කතා කරන්නත් පුළුවන්. හොඳයි. අපි අපේ ඇඩ්මින් ගිණුමකින් ඇතුල් වෙමු. ඇත්තටම ඇඩ්මින් බලතල තියෙන ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන්ට විතරයි, ඇතුලේ ඉන්න ප්‍රධාන කාර්යාලයේ ඉන්න නිලධාරීන්ට විතරයි යාළට සීලුම් තොරතුරු බලන්න පුළුවන්. මේසි පද්ධතිය තියෙන. දැන් ඔයගොල්ලෝ ලොග් වෙන්නේ මේ වගේ ගිණුමකින්. ඉතින් මේකේ පේන හැම දෙයක්ම ඔයාලට පේන්නේ නැති වෙයි ඔයාලගේ යූසර්නේම් පාස්වර්ඩ් වලින් ගියහම. මොකද ඔයාලට අදාළ කොටස විතරයි පේන්නේ. දැන් මම ලොග් වෙන්නම්. යූසර්නේම් එකයි පාස්වර්ඩ් එක ටයිප් කරලා අපිට ලොග් වෙන්න පුළුවන්. ටයිප් කරපු පාස්වර්ඩ් එක මොකක්ද කියලා ෂුවර් නැත්නම් මෙතන මෙන්න මේ තියෙන ලකුණ ක්ලික් කරොත් ඔයාලට පුළුවන් පාස්වර්ඩ් එක බලා ගන්න ටයිප් කරපු එක හරියද කියලා. ඔයාලගේම කම්පියුටර් එකක් නම් මේක ඔයාලා විතරක් නම් මේක පාවිච්චි කරන්න. ඔයාලට පුළුවන් මේ රිමෙම්බර් මී කියන විධානය ලබා දෙන්න. රිමෙම්බර් මී කියන විධානය ලබා දුන්නාම එයා ඔයාගේ කම්පියුටර් එකේ පාස්වර්ඩ් එක සේව් කරගෙන මතක තියාගෙන ඔයාලට ඊළඟ මොහොතේදී ලොග් වෙනකොට ලොකු උදව්වක් පිටුහලක් සපේනවා. අපි එහෙනම් ලොගින් විධානය ක්‍රියාත්මක කරමු. පාස්වර්ඩ් වැරදි නම් ඒ විදිහට දැනුම් දෙනවා වගේම හරි නම් කිසිම දැනුම් දීමකින් තොරව ඔයාලව ඒ වගේ දෝෂ පණිවිඩයක් නැතුව ඔයාලගේ යූසර්නේම් පාස්වර්ඩ් එක වැරදි නම් ඒ දෝෂ පණිවිඩයකින් ඒ තොරතුරු ඔයාලට දැනුම් දෙයි මොකද්ද තියෙන වැරද්ද කියලා. ඒ වගේ ලාට අපිට කතා කරන්න. එහෙම කිසිම වැරද්දක් නැත්නම් මේ විදිහට ඔයාලව හෝම් පේජ් එකට නැත්නම් මුල් පිටුවට ගෙනියයි. ඉතින් මුල් පිටුවේ විස්තර තියෙනවා මේක පාවිච්චි කරන හැටි සහ මේ පාවිච්චි කරන සම්බන්ධයෙන් විවිධ උදව්, තොරතුරු, වීඩියෝ, ටියුටෝරියල් වගේ බලන්න ඕන නම් කොහොමද ඒවා බලන්නේ ආදී විස්තර තියෙනවා. ඉතින් මේක ගොඩක් කට්ටිය අවුරුදු ගාණක් පාවිච්චි කරන හින්දා මම මේ හැම තොරතුරක් ගැනම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට වෙනම අපි ඊමේල් ඇඩ්‍රස් ලබා දීලා තියෙනවා. ඒ ඊමේල් සේවාවට පවා ඇතුල් වීමේ හැකියාව මේ තුලින් තියෙනවා. මේ වම් පැත්තේ ඔයාලට පේනවා ඇති ඊමේල් සර්විස් කියලා තියෙනවා. ඉතින් ඔයාලට ඇත්තටම මේ ගොඩක් කට්ටියට මේ යූසර්ස් කියන එක ඊළඟට වේරියබල්ස් කියන දේවල් ඊළඟට සපෝට් නම් හැමෝටම පෙන්නයි. මේ යූසර් කියන එකයි වේරියබල් කියන එකයි හැමෝටම පෙන්නන්නේ නැති වෙයි. ඇත්තටම යූසර්ස් වල තියෙන ඔයාලගේ යූසර් ගිණුම මේ වගේම ඔයාලට ලබා දීලා තියෙන අවසරයන් එක එක පද්ධතියේ ඇතුළට යන්න ඔයාලට තියෙන අවසරයන් ඒ වගේම ඔයාලා එදිනෙදා ඔයාලගේ ගිණුම් වලින් ඇතුල් වෙලා මොනවද කරන්න කියලා ඔඩිට් ට්‍රේල් එකකුත් මේක ඇතුලේ තියෙනවා. ඉතින් අපි නිකමට ගියොත් දැන් යූසර් ලෙවල් වලට ගියොත් ඒක පෙන්නනවා නම් ඔයාලට මේ යූසර් ලෙවල්ස් ගණනාවක් තියෙනවා. ඇනොනිමස් කියන්නේ රෙජිස්ටර් වෙච්ච නැති කට්ටිය, ඇඩ්මිනිස්ට්‍රේටර් කියන්නේ පාලක කට්ටිය, ඩිෆෝල්ට් කියන්නේ IBM ගිණුමක් හැදුනාම කට්ටිය වගේ හැම ප්‍රාදේශීය ඒකම් කාර්යාලයකටත් මේ වගේ තියෙනවා. හැමෝටම ගිණුම් වර්ග හදලා නැත්නම් යූසර් ලෙවල් මට්ටම් භාවිත මට්ටම් තියෙනවා. මේ භාවිත මට්ටමකට අපි ගිහිල්ලා බලමු. දැන් වැලිමඩ කියන තැනට අපි ගියොත් වැලිමඩ කියන එකේ මේ වගේ පර්මිෂන් වලට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මේ පද්ධතිය ඇතුලේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලොග් වෙලා ඉන්න ඒ යූසර්ට නැත්නම් වැලිමඩෙන් ලොග් වෙන යූසර්ට දීලා තියෙන බලතල මොනවාද කියලා. ඉතින් යාට ඇනුවල් ලෑන්ඩ් ටැක්ස් රිපෝට් අලුත්ම රිපෝට් එකක් ඒක බලන්න පුළුවන්. ඒකේ තොරතුරු බලන්න පුළුවන්, සර්ච් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි ඇඩ් කරන්න, ඩිලීට් කරන්න, එඩිට් කරන්න ඒකේ තොරතුරු බෑ. එයාට සිටි විලේජ් බලන්න පුළුවන්. එයාට ඩෑෂ්බෝඩ් එක අපි දෙමු. ඩෑෂ්බෝඩ් එක එයාට දාලා නැහැ තියෙන්නේ. අපි ඒක දාමු එයාට වීව් කරන්න. ඊළඟට එයාට එයාගේ වැලිමඩ DS ඩිවිෂන් එකට අදාළව දත්ත ඇතුළත් කිරීම මාසිකව කොහොමද කවුන්ට් වෙලා තියෙන්නේ කියලා බලන්න රිපෝට් එක බලන්න පුළුවන්. එයාට ඩිස්ට්‍රික්ට් ඇක්සස් ගන්න පුළුවන්, ඩිවිෂන් ඇක්සස් ගන්න පුළුවන්. ඒ වගේ එයාට විවිධ ඇක්සස් දීලා තියෙනවා. එතකොට එයාට ලෑන්ඩ් ටැක්ස් පර්මිට්
ලෑන්ඩ් ටැක්ස් පේමන්ට් එකතු කරන්න පුළුවන් අලුත්ම සිස්ටම් එකක් ඒක අපි අලුතෙන් එකතු කරපු එකක් ලෑන්ඩ් ටැක්සස් රෙකෝඩර්ට යට ඇතුළු කරන්න පුළුවන් ඇත්තටම අපි උඩම් කොමසාරි දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ගෙන් තොරතුරු අරගෙන දැන්ට ඇතුළත් කරලා තියෙන්නේ අපි ඒක ඔයාලට පස්සේ පෙන්නන්නම් ඒ අලුතෙන් එකතු වෙච්ච දේවල් පද්ධතියට ඒ වගේ මෙයාට දීලා තියෙන හැම අවසරයක්ම තියෙනවා දැන් උදාහරණයක් මෙයාට දීලා තියෙන ප්‍රධානම අවසරය තමයි බලන්න මෙතන අපි ඇඩ්මින් සහ ඩිලීට් විතරයි දීලා නැත්තේ මෙයාට ඇඩ්මින් සහ ඩිලීට් කියන විධාන දෙක විතරයි යාට කරන්න දීලා නැත්තේ මෙන්න මෙයාට දාලා මූලිකම දේ ඒ තමයි වැලිමඩ ෆස්ට් ලෑන්ඩ් ඕනර්ස්ලා ඇතුළත් කරන්න මකණ්ඩ අපි අවසර දීලා එඩිට් කරන්න බලන්න හොයන්න වෙනස් කරන්න තොරතුරු Excel ෆයිල් එකකින් ඇතුළත් කරන්න මේ හැම එකක්ම දීලා තියෙනවා. ඒතකොට වැලිමඩ සක්සස්ලා වැලිමඩ ට්‍රාන්ස්ෆර්ස්ලා ඒ අංශවල ඔක්කොම බලතල යට දීලා තියෙනවා ඩිලීට් කරන්නයි ඇඩ්මින් බලතල අපි යට දීලා නැහැ. ඉතින් මේ වගේ මේ බලතල දැන් මේ විදිහට යූසර් පර්මිෂන් හදන්නත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉන්න දැනට අපි ආනන්ද සර් ඉන්නේ ආනන්ද සර්ට අදාළ බලතල දීලා තියෙනවා එයාට පුළුවන් ඕන තැනකින් ඕන කෙනෙකුගේ පර්මිෂන් එක ඕන වෙලාවක අයින් කරන්න බලන්න කියන්න ඕන දෙයක් කරන්න හොඳයි අපි මේක අප්ඩේට් කරමු අපි අතන ඩෑෂ්බෝඩ් එකේ අවශ්‍යයට දුන්න නිසා ඉතින් මේ වගේ පද්ධතියක් තමයි මේක අපි යූසර් පර්මිෂන් එච්චරම ගොඩක් දෙන්නට වැදගත් නෑ වේරියබල් කියලා කියන්නේ මේකේ තියෙන මේ පද්ධතිය තුල තෝරන්න තියෙන විවිධ විචල්යන් annual incomes district ds division gn division ඒ වගේ තෝරන්න තියෙන ගොඩාක් දේවල් මේක ඇතුලේ අපිටම වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ නිලධාරීන්ට වෙනස් කරගන්න පුළුවන් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට කියලා. ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑමින් කරපු කෙනාම ඕනේ අපි හිතමුකෝ එක gn division එකක් අඩුයි ඒක නම වෙනස් කරන්න ඕනේ නැත්නම් අලුත් grant permit type එකක් වාගත්තා ඒක දාන්න ඕන. අලුත් land nature එකක් ආවා ඒක දාන්න ඕනේ. නැත්නම් අලුත් title එකක් ආවා city village වලට තාම මොකක් හරි දාන්න ඕනේ. land permission එකක් අලුතෙන් දාන්න තියෙනවා. ඒ වගේ මේ තෝරන්න තියෙන තොරතුරු ඇතුළත් කරන්න වෙනස් කරන්න හැකියාව මේ various බල් වල තියෙනවා. ඊළඟට සපෝට් ගියාම හෙල්ප් තියෙනවා වීඩියෝ තියෙනවා ගයිඩ්ලයින් තියෙනවා සපෝට් සයිට් තියෙනවා ලර්නින් සෙන්ටර් එකක් තියෙනවා ඉවලුවේෂන් ෆෝම් තියෙනවා සර්වේ තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න දේවල් තියෙනවා ඔයාලගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක චෙක් කරගන්න තියෙනවා Google Map එකෙන් බලන්න පුළුවන් ඔයාලා ඊටම කොහෙද තියෙන්නේ කියලා බෑකප්ස් ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා අපෙන් උදව් ගන්නත් පුළුවන් සපෝට් වල පහළට ගියාම ඔයාලට ඊමේල් සර්විස් එක ඔයාලා හැමෝටම ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඊමේල් account එකක් හදලා තියෙනවා. ඔයගොල්ලෝ Gmail, Yahoo වගේ private ඒවා පාවිච්චි නොකර ඔයාලට පුළුවන් මේ පද්ධතියටම අදාළවම කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නැතුව ඊටාම වේගවත් වැඩ කරන ඊමේල් සර්විස් එකක් තියෙනවා. ඒක ඉවර වෙන්නේ uwaland.info කියලා. අපි හිතමු කමල් කියලා කෙනාට හැදුවා කියලා නැත්නම් වැලිමඩට හැදුවා කියලා. ඒතර වැලිමඩ@uwaland.info කියලා තමයි ඒක ඉවර වෙන්නේ. හරිම secure email service එකක්. ඒක ඔයගොල්ලෝ දැන්ට පාවිච්චි කරලා නැත්නම් අපිට කතා කරන්න අපි ඔයගොල්ලන්ගේ ඉනුම් වල විස්තර වලට ලබා දෙන්නම්. අපි හෝම් පේජ් එකට ආපහු යමු. හෝම් පේජ් එකට ගියපුවාම හෝම් පේජ් එකේ විස්තර ටිකක් තමයි තියෙන්නේ භාෂා තුනෙන්ම. භාෂා දෙකකින් විතර අපි අතුරත් කළ තියෙන ගොඩක් දෙමළ දමිළ කට්ටියට ඉංග්‍රීසි පුළුවන් නිසා ඉතින් භාෂා ඕන්ලාම මෙතන භාෂා තුනෙන්ම සිස්ටම් එක වැඩ වෙනස් කරලා බලන්න පුළුවන්. ඔයාලගේ යූසර් ගිණුමට අදාළ තොරතුරුත් මෙතන පෙන්නනවා. ඊට අමතරව ඔයාලට මෙතන දකුණු පැත්තේ යට කෙළවරේ සමහරකට සපෝට් ඔන්ලයින් chat පහසුකමක් දකින්න හම්බ වෙයි ඉස්සරහට. අපි ඩෑෂ්බෝඩ් එකට යන්න. ඩෑෂ්බෝඩ් එකට ගියාම මේක අලුතෙන්ම මේ දසවන සංස්කරණයට ඔලිස් නැත්තම් online land information system එක නැත්නම් මාර්ගස් ඉඩම් තොරතුරු පද්ධතියේ 10 වෙනි සංස්කරණයට අලුතෙන් ආපු කොටසක් ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා data entry by ds division. මේත් කාලයකට data වැඩිපුරම එකතු කරලා එන්ටර් කරලා තියෙන කවුද කොහොමද ඒකේ ප්‍රශ්නතේ කියලා බලන්න තමයි මේක තියෙන්නේ. ඉතින් මේකේ මේ ඔයගලන්ට පේනවා මේ වැල්ලවාය සහ හාලියල ඊටාම ඉහළින් සිටින බව සහ සියඹලාණ්ඩුව ටිකක් අඩුවෙන් ඉන්න බව ඔයගලන්ට පේනවා. ඉතින් මේ වෙනස් වෙනවා. ඔල ඇතුළත් කරන data අනුව ඒ වගේම annual land tax report by ds division annually වාර්ෂිකව කොහොමද land tax ඔයගොල්ලෝ එකතු කරන්න ඕනේ නැත්නම් කීයක් එකතු කරන්න තියෙනවද කියලා තමයි බලන්න තියෙන්නේ මෙතන. ඉස්සරහට අපි මෙතන දැන් මේ තියෙන්නේ annual land tax report එක මේ එකතු වෙන්න ඕන ගාන තමයි මේ තියෙන්නේ ඇත්තටම. මොකද මේ වෙන විට land tax report නැත්නම් land tax payment තාම එකතු ඇඩ් වෙලා නැත්නම් ඔයගොල්ලෝ ඇතුළත් කරලා නැති නිසා අපිට ඒක මනින්න අමාරුයි දැන් මේ report එක. වර්තමානයේ මේ වෙන විට කොච්චර එකතු වෙලා තියෙනවද කියන්නේ. නමුත් මේ තියෙන්නේ එකතු වෙන්න ඕන ගාන තමයි මෙතන report එකෙන් කියනවා. උදාහරණයකට වැඩිපුරම එකතු වෙන්න තියෙන්නේ මහියංගණයෙන් සහ මොනරාගලින්. අඩුවෙන්ම එකතු වෙන්න තියෙන්නේ මේ අවුරුද්දට අඩුවෙන්ම එකතු වෙන්නේ වැඩිපුර අඩුවෙන්ම බදු දීලා ඇත්තේ මං හිතන්නේ ලුණුගල මඩුල්ල කියන ප්‍රදේශවල. ඉස්සරහට මේකේ තව report බලා ගන්න පුළුවන් ඒ වගේ dashboard එකේ
ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවට සහ ඔයාලට බලා ගන්න අවශ්‍ය තොරතුරු තමයි තියෙන්නේ. ඊළඟට all data කියන එකට ගියාම first land owners සියලුම ඉඩම් අයිතිකරුවන් පද්ධතිය ඇතුළත් කරලා තියෙන කට්ටිය අපිට බලන්න පුළුවන්. all success අපිට බලන්න පුළුවන්. all transfers අපිට බලන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන විස්තර ඔයාලට e-slim එකට ඇතුළත් කරන දැන් අපි දන්නවා සිස්ටම් දෙක තුනක් තියෙනවා රජයේ මේ ඉඩම් තොරතුරු වලට අදාළ සම්බන්ධව ඉඩම් රාජකාරීන් වලට සම්බන්ධව. එතකොට කෙනෙක් මේ සිස්ටම් එකට තොරතුරු ඇතුළත් කරලා ආපහු e-slim එකට ඇතුළත් කරනවා නම් එයාට ඒක වදයක් නම් කරදරයක් නම් වෙලාව අපත යනවා නම් දැන් අපි සාමාන්‍යයෙන් පරිගණක පද්ධතියක් හඳුන්වා දුන්නාම තියෙන වැඩ අඩු වෙන්න ඕනේ. ඩබල් වර්ක් වෙන්න බෑ. තියෙන වැඩ ලේසි වෙන්න ඕන. කලින් මේ වැඩවලට ගියපු වෙලාව මහජනතාව සඳහා සේවය කිරීම හෝ ඔබගේ වැඩ කරන දේවල් වලට අමතරව අලුත් දෙයක් කරන්න, නව ඉනෝවේෂන් කරන්න වෙලාව තියෙනවා. ඉතින් ගොඩක් තැන්වල පරිගණක පද්ධති හඳුන්වා දුන්නාම මේකේ අනිත් පැත්ත තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගැළපෙන්න දෙයක් වෙලා තියෙනවා. නමුත් දැන් ඕගොල්ලෝ බලන්න පුළුවන් දැන් e-slim එක තියෙන e-slim එකේ data enter කරනකොට මේකේ enter කරලා තියෙන data මේ පද්ධති තියෙන data e-slim එකට ගැනීමේ හැකියාව වුණා අපි ඔයාලට සපයලා තියෙනවා. ඉතින් මේ පද්ධතිය ඔයාලගේ වැඩ ලේසි වෙන තමයි හදලා තියෙන්නේ. මං හිතන්නේ අවුරුදු 10ක් තිස්සේ අපි ඒ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු මත තමයි මේ පද්ධතිය අපි හදලා තියෙන්නේ. එතකොට මේකේ මුල් කාලේ සම්බන්ධ වෙච්ච නිලධාරීන් දැන් සමහරක් වෙලාවට ඒ ශ්‍රේෂ්ඨ ආයතනවල නැහැ. මූලිකව මේකට සම්බන්ධ වෙච්ච අය දැන් ඒ ආයතනවල නැහැ, ලේකම් කාර්යාලවල නැහැ, වෙනත් අංශවලට ගිහිල්ලා. නමුත් මුලින්දම්ම සම්බන්ධ වෙච්ච නිලධාරියෙක් ඉන්නවා අපේ ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ ඌව පළාත් ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ ආනන්ද සර් ඇතුළු තවත් කීප දෙනෙක් මම නම් වශයෙන් කියන්න බෑ. ඒ හිටපු ඉඩම් කොම්සාරිස්තුමා පවා මට මතකයි. අපි මේ හැම data එකක්ම මේ පද්ධතිය හදලා තියෙන්නේ මේ නිලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු මත. මේ නිලධාරීන්ගේ දුන්න යෝජනා සහ අදහස් මත. ඉතින් මේක ඇත්තටම අපි කම්පියුටර් පැත්තෙන් පරිගණක තාක්ෂණයේ පැත්තෙන් මේකට යමක් අපි එකතු කරාට මේ පද්ධතිය ඇත්තටම ඔයාලා හදාගත්ත දෙයක්. ඉතින් මේක එදාටත් එහෙමයි, අදටත් එහෙමයි, හෙටත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. ඔයාලට මේක අඩු වැඩි කරන්න දේවල් තියෙනවා නම් අපි ඕන වෙලාවක සැදී පැහැදී සිටිනවා මේ සංස්කරණ ඉදිරියට යනකොට ඔයාලගේ තොරතුරු ඔයාලා දෙන අදහස් උදහස් වලට අනුව පද්ධතිය වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක ඔයාලගේ පද්ධතියක්. මේක අපි හදලා දීලා ඔයාලට පුරුදු වෙන්න මෙන්න මේක කරන්න මෙහෙම කරන්න කියලා උගන්වනවා නෙවෙයි. ඔයාලා තමයි ඉඩම් රාජකාරී තොරතුරු හොඳටම දන්නේ. ඔයාලා තමයි ශ්‍රේෂ්ඨ වැඩ කරනකොට අවශ්‍යතාවය දන්නේ. අපි කම්පියුටර් ප්‍රෝග්‍රෑමර්ස් සමහරක් වෙලාවට ඉහළ නිලධාරීන් දන්නෙත් නැහැ ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලගේ තියෙන තොරතුරු වෙනදා වගේම අපිට දිගටම ලබා දෙන්න මේ පද්ධතිය ඔයාලගේ කරගන්න දැනටත් ඔයාලගේ තවත් ඔයාලගේ කරගන්න ඔයාලගේ අදහස් උදහස් අපිට දෙන්නත් අමතක කරන්න එපා. අපිට ඊමේල් කරන්න පුළුවන් SMS කරන්න පුළුවන් අපිට කතා කරලා කියන්න පුළුවන් මේක මෙහෙම වුණා නම් හොඳයි කියලා. එතකොට තමයි මේක ඔයාලටම හරියන විදිහට පද්ධතිය හැදෙන්නේ. ඉතින් අපිට ඕන ඇත්තටම තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වෙච්ච රාජ්‍ය සේවාවක් තුළ ඌව පළාත් ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුව කියන ආයතනය ඇතුළේ ඊට සිසු අනෙකුත් ආයතන වලට හොඳ ඌව පළාතෙන් නැගී සිටින්න හොඳ තැනක් ලබා දෙන්න තාක්ෂණික උපරිම ප්‍රයෝජන ගන්න ආයතනයක් කිරීම තමයි අපේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ ආශ්‍රිතව අපිත් ඌව පළාතෙම තියෙන software development company එකක් 2008 විතර ඉන්නවා. ඉතින් අපිත් කැමති ඌව පළාතෙම ඌව පළාතේ ඉඳලා ඌව පළාතේ වැඩක් කරන්න අපිත් හරි කැමති. ඉතින් අපි ඉස්සරහට යමු මේ all data වල අපි නිකමට යන්ක බලන්න all first land owners ලා ගියපුවම මෙතන ඇත්තටම දැන් අපිට එන්ටර් කරලා තියෙන සීලමු තොරතුරු පෙන්නාවි. ඉතින් ඕගොල්ලන්ට එහෙම පෙන්වන්නේ නැහැ. දැනට 95092ක් තොරතුරු අපිට මේකේ පෙන්වනවා. මෙතන තියෙනවා page 1 of 95010 කියලා. නෑ 9510 කියලා. ඒ කියන්නේ පිටු පළවෙනි පිටුව තමයි පෙන්වන්නේ පිටු 9510කින් කියලා. එක පිටුවක පෙන්වනවල තොරතුරු 10ක්. ඒ කියන්නේ රෙකෝඩ් 10ක් තමයි පෙන්වන්නේ. අපිට ඒක අඩු වැඩි කරන්න පුළුවන් රෙකෝඩ් 500ක් 100ක් 10ක් 50ක් ඒ විදිහට වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේක කරපුවාම 500ක් වගේ දුන්නොත් මේ පිටුව ලෝඩ් වෙන්න යන වෙලාව වැඩි වෙනවා. ඉතින් ඔයාලට හොඳ අන්තර්ජාල පහසුකමක් නැත්නම් ඒකට ලොකු වෙලාවක් ගත වෙන හින්දා මම මේ 10 කියලා දාලා තියෙන්නේ. කෙනෙකුට එකපාරට 25ක් 50ක් බලා ගන්න ඕන නම් ඒ විදිහට තෝරන්න පුළුවන්. තොරතුරු එකතු කරන්න අවස්ථාව තියෙනවා. තොරතුරු මෙතනම අමුතු අර කෙලින්ම මේ රේඛීය වින්දලා එකතු කරන්න අවස්ථාවක් තියෙනවා. තොරතුරු ග්‍රිඩ් එකක් විදිහට ඇතුළත් කරන්න අවස්ථාවක් තියෙනවා. තොරතුරු වෙනස් කරන්න අවස්ථාවක් තියෙනවා. ෆස්ට් ලෑන්ඩ් ඕන කෙනෙක් සහ සක්සස් කෙනෙක් දෙන්නම එකපාර ඇතුළත් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒතකින් ෆස්ට් ලෑන්ඩ් ඕන කෙනෙක් සහ ට්‍රාන්ස්ෆරී කෙනෙක් එකපාර ඇතුළත් කරන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තොරතුරු මකන්න පුළුවන්, එඩිට් කරන්න පුළුවන්, අප්ඩේට් කරන්න පුළුවන්. ඒ වගේම මේකෙන් තොරතුරු print කරන්න පුළුවන්, Excel වලට ගන්න පුළුවන්, Word වලට ගන්න පුළුවන්.
ඔයගලන්ට ඔයගොල්ලෝ අහලා ඇති Excel වලම තියෙනවා CSV කියලා. CSV ක්‍රමයට ගන්නත් පුළුවන්. වෙබ් පිටුවක් විදිහට ගන්න ඕන නම් කාට හරි HTML විදිහට ගන්නත් පුළුවන්. XML කියලා වෙබ් වල පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට ගන්නත් පුළුවන්. කෙනෙකුට ඊමේල් කරන්නත් පුළුවන්. ඔයාලගේ Excel වල තියෙන data import කරන්නත් පුළුවන්. ඒක ඔයගලන්ට හොඳ අන්තර්ජාල පහසුකමක් නැත්නම් ඔයාලගේ තියෙන දත්ත offline ඉන්ටර්නෙට් නැති වෙලාවක Excel වල type කරලා ඒ ටික මේකට import කරන්නත් හැකියාව තියෙනවා. ඒත් එක්කම සර්ච් පැනල් එකක් තියෙනවා. ඔයාලට මේකේ තියෙන ඕනම මාතෘකාවක් ඔස්සේ තොරතුරු සොයන්න පුළුවන් පහසුකම තියෙනවා. ඒක ටිකක් ඇඩ්වාන්ස් සර්ච් එකක්. ඒ අරෙන්න ඔයාලට මෙතන සර්ච් කරන්න පුළුවන් ඔයාලා කැමති තොරතුරක් type කරලා. ඊට අමතරව මෙතන තියෙන තවත් ඇඩ්වාන්ස් සර්ච් එකක්. ඒ වගේම ෆිල්ටර් එකක් හදාගන්නත් අවස්ථාවක් තියෙනවා. ෆිල්ටර් එකක් කියන්නේ නිතරම අපි හිතමු අපිට ඌව පළාතේ මැදගම කියන ප්‍රාදේශික කාර්යාලය තොරතුරු විතරක් පෙන්වන්න කියලා ෆිල්ටර් එකක් මෙතන හදාගත්තොත් ඒක විතර එයා පෙන්වන්නේ. right? තොරතුරක් සෙව්වහම ඒක සර්ච් එක highlight වෙලත් පෙන්වනවා. අපි උදාහරණයකට අපි මෙන්න මේ ලෑන්ඩ් එක අපි හොයලා බලමු. එතනින්ම කොපි කරලා අරගෙන මෙතනට දෙමු. සර්ච් කරමු අපි. සර්ච් වුණා මං හිතන්නේ. දැන් ඔයගොල්ලන්ට පහලට ගියොත් මෙන්න highlight වෙලා එයා විතරක් පෙන්වනවා. අපි search bar එක පොඩ්ඩක් හංගගමු search panel එක. මේ තියෙන තොරතුරු. right? මේ තොරතුරු විතරයි දැන් ඔන්න පෙන්නන්නේ. ඕක ඔයාලට ඕන නම් ෆීල්ඩ් එකක් විදිහට සේව් කරගන්න පුළුවන් කරන්ට් ෆීල්ඩ් එක. ඒතකොට ඒක ඒ විදිහටම තියෙනවා. මේ විදිහට නේ අපි හිතමු එක ග්‍රාම් දර වසමකට අයිති දෙයක් වගේ ඒ වගේ ෆිල්ටර් කරගන්න පුළුවන්. අපි සර්ච් එක පොඩ්ඩක් දැන් ෂෝල් කියන විධානය දිහා ක්ලියර් කරගමු. එතකොට අපිට ආයෙ තොරතුරු ඔක්කොම ටික පෙන්නයි. ඒ වගේම තොරතුරකට ගියපුවාම මේ තොරතුරු මකන්න අප්ඩේට් කරන්න වගේ ඕන නම් මෙතනින් මේක සිලෙක්ට් කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ඒක මකන්න පුළුවන්, අප්ඩේට් කරන්න පුළුවන්, ඩිලීට් කරන්න පුළුවන්, ඒ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ තොරතුරු සම්බන්ධ වැඩි විස්තර බලන්න නම් ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා මේ more icon එකට option icon එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඒ වගේ තව මේ කෙනාට මේ මුල් ඉඩම් අයිති කරුන්ට අදාළ success ලා ඇතුළත් කරන්න, transfer history ඇතුළත් කරන්න, ඒක බලන්න. අපි බැලීමට යන් view ගිහිල්ලා මම ඔප්ෂන් ගිහලා view ගියා. එතකොට ඔන්න land information එක පෙන්නනවා. ඊට පස්සේ owner information එක පෙන්නනවා. scan documents කියන පෙන්නනවා. land area එක බලන් තොරතුරු පෙන්නනවා. ඒ වගේ ඊළඟ තොරතුරට යන්න ඕන නම් ඔයාලට මෙතන next button එක පාවිච්චි කරන්න පුළුවන්. අන්තිම තොරතුරට යන්න ඕන නම් මෙතන මේ button එක last එක පාවිච්චි කරන්න පුළුවන්. ආයෙ මුලට එන්න ඕන නම් අපිට first land owners කියලා මෙතනින් click කරන්නත් පුළුවන්. නැත්නම් home එකට ආපහු ඇවිල්ලා මේ menu එකකින් එන්නත් පුළුවන්. ඉතින් මේ වගේ මෙතන data තියෙනවා. මේ වගේ ඔයාලට අදාළ ටික දැන් ඔයාලට all data කියන එක පෙන්වන්න නැති විශේෂ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාළ ඔයගොල්ලෝ මේකට ඇතුළු වුණාට පස්සේ ඉතින් ඔයාලට තියෙන්නේ ඔයාලා දැන් අපි හබුතලේ නම් DS division data ගියා, බදුල්ල ගියා, හබුතලේ ගියා. හබුතලෙන් first land owners කියන එකට ගියපුවම හබුතලේ ටික විතරයි එතන පෙන්වන්නේ. right? ඉතින් අර ටිකම තමයි පෙන්වන්නේ. අර විඳානෙම තමයි. හැබැයි හබුතලේ ටික විතරයි මෙතන පෙන්වන්නේ. ඉතින් ඔයාලට අවසර දීලා තියෙන්නේ ඒ අංශ වලට විතරයි. ඉතින් මෙතන දිස්ත්‍රික් අනුව කොටස් දෙකකට වෙන් කරලා ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අනුව තොරතුරු වෙන් කරලා තියෙනවා. ඉතින් මේ ඉඩම් වල තොරතුරු. right? ඉතින් මුල් ඉඩම් අයිතිකරුවන්, සක්සස්ලා, පැවරුම්ලාභීන්, ට්‍රාන්ස්ෆරිස්ලා ඒ කට්ටිය ගැන තමයි අපි කතා කරේ. ඒව ගැන තොරතුරුම කතා කරේ. ඒ වගේම වැදගත් තොරතුරක් කතා කර මතක ඇති e-slip එකකට තොරතුරු ගන්නත් ඔන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔන්න මෙතන ඕගොල්ලෝ data enter කරලා තියෙනවා නම් දැනට මේ තියෙන 95000 මතක නෑ ගාන බලමු 95092ම තොරතුරු අපිට e-slip එකට export කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගැන අපි තොරතුරු පස්සේ කියන්නම්. මේක අපි ඕගොල්ලන්ගේ ඉල්ලීමකට අනුව තමයි එහෙම හැදුවේ. ඊළඟට අපි අලුතෙන්ම මේ පද්ධතියට එකතු වුණ කොටසට අපි යමු land taxes ඉඩම් බදු තොරතුරු. ඉතින් ඉඩම් බදු තොරතුරු වලටනේ land taxes ගිහලා land taxes record යන්න. land taxes record ගියපුවම අපිට ඇත්තටම ආනන්ද සර් අපිට ලබා දුන්නා එන්ටර් කරන්න 1067ක් තොරතුරු ඉඩම් බද්දට ඉඩම් අරගෙන තියෙන කට්ටියගේ විස්තර මුළුව පළාතෙම. ඉතින් අපි ඒ ටික එන්ටර් කරා. අපි බැලුවොත් එහෙම අපි මොනරාගල ගත්තොත් මං හිතන්නේ 120ක් වගේ මට මතකයි තිබ්බා. අපි නිකන් සර්ච් කරමු මොනරාගල කියලා. මොනරාගල කියලා තියෙන ටික එතකොට 120ක් වගේ තියෙන. ඕගොල්ලෝ පෙරේ මෙතන පිටු 12ක් තියෙනවා. 12න් පළවෙනි පිටුවල පෙන්නන්නේ 120ක් තොරතුරු තියෙනවලු. රෙකෝඩ් එකේ ඉඳන් 10 වෙද්දුල පෙන්නන්නේ 120ක් තියෙනවා. ඉතින් ඒ තොරතුරුත් අර විදිහට බලන්න පුළුවන්. අපි බදුල්ල බැලුවොත් බදුල්ල අපි කොච්චර එන්ටර් කළා තියෙනවද කියලා. ඉතින් ඔයාලට ලේසි වොන්න අපි එන්ටර් කරලා තියෙන්නේ. අතන මුල් ඉඩම් අයිතිකරුවොත් මෙතන ඉන්න පුළුවන්. මේ අපි මෙතන all data වල කතා කරමු. නැත්නම් DS division වලට අදාළව මුල් ඉඩම් අයිතිකරුවොත් මෙතන ඉන්න පුළුවන්. නමුත් මේ අපි වෙනම එන්ටර් කරලා තියෙනවා.
ඒ තොරතුරු මේ තොරතුරු අතර ලොකු සම්බන්ධයක් නැහැ. නමුත් ඒ තොරතුරුත් එහෙම තියෙනවා, මේ තොරතුරුත් මෙහෙම තියෙනවා. මේ තොරතුරු ඉඩම් බද්දට අරන් තියෙන කට්ටිය. එතන ඉන්න කට්ටියත් මෙතන ඉන්න පුළුවන්. right? එතකොට මේ විදිහට බදුල්ල බැලුවොත් බදුලේ 947 දෙනෙක්ගේ තොරතුරු අපි ඇතුළත් කරලා තියෙනවා. right? අපි නිකමට මේ එක්කෙනෙක්ගේ තොරතුරකට යමු. අපි සර්ච් පැනල් එක පොඩ්ඩක් ආපහු හංගලා මේකෙත් අර වගේ හැම පහසුකමක්ම තියෙනවා. Excel වලට Word වලට එදිනෙදා ඔයාලගේ රාජකාරී ජීවිතේ මේ තොරතුරු පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මේ එක්කෙනෙක් ඉන්නවන්න AM චන්ද්‍රසිරි කියන කෙනා බදුල්ල හල්දුම්මුල්ල රණසිංහ ගම. එයාගේ ඩොකියුමන්ට් නම්බර් එක ජලබදු ඇනුවල් ලීස් amount එක ආදී වශයෙන් තොරතුරු තියෙනවා. තව 60 තොරතුරු තියෙනවා. ඒවා ඉස්සරහට අපි පෙන්නන්නම්. අපි මේක ආගෙන තොරතුරු view කරන්න ඕන නම් මෙතන option ගියා. අර විදිහටම view කරා. ඔයාලට මේවා මකන්න ඕන නම් edit කරන්න ඕන නම් අර කලින් වගේ මෙතන check box එක දැම්මා. delete කරා, edit කරා, ඒ දේවල් කරන්න පුළුවන්. තොරතුරු ඇතුළත් කරනවා නම් දන් ලකුණ ඇතුළත් කරන්න. දන් ලකුණ හරහා ඔයාලට තොරතුරු ඇතුළත් කරන්නත් පුළුවන්. මෙන්න මේ ආදී වශයෙන් මේ විදිහට කෙනෙකුගේ තොරතුරු අර පෙර පරිදිම ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඔයාලට තියෙනවා පළාත, දිස්ත්‍රික්කය, DS ඩිවිෂන් ඒ වගේ ඒවා තෝරන්න තියෙනවා. එච්චර අමාරු නෑ. දැන් ඌව තේරුවොත් ඌවට අදාළ දිස්ත්‍රික්කයට කියනවා. දිස්ත්‍රික්කයට තේරුවම DS ඩිවිෂන් එක කියනවා. DS ඩිවිෂන් එක තෝරපුවම ඒ DS ඩිවිෂන් එකට අදාළ ග්‍රාම දවසන් ටික විතරක් එනවා. right? ඒ ඩොකියුමන්ට් නම්බර් ටික දැම්මා. tax information එයාලගේ තියෙන tax information දැම්මා. ඉතින් මේ tax basis එකෙන් මෙතන ඔයාලට අඩුවක් තියෙනවා නම් ඒව ඔයාලට පුළුවන් add කරගන්න පුළුවන් variable වල tax basis කියලා මෙතන තියෙන්නේ. මෙන්න මෙතන පෙන්නන ටික. දැන් මෙතන මේ water agreement annual loan term effective කියලා තියෙන්නේ. ඒ ටික අඩු වැඩි කරගන්න පුළුවන් මේ tax basis වලට ගියොත්. right? ඉතින් මේ විදිහට මේ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා අපි. අපි ටිකයි තොරතුරු ඇතුළත් කරලා අපිට ලැබිලා තියෙන තොරතුරු විතරයි ඇතුළත් කරලා තියෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න මේ රතු පාට තරු ලකුණකින් සඳහන් කරලා තියෙන සෑම තොරතුරක්ම ඔයාලා ඇතුළත් කරන්න ඕනේ. නැත්නම් පද්ධතියට තොරතුරු ඇතුළු වෙන්නේ නෑ. දිනයක් තෝරනලාට මේ කැලෙන්ඩරෙන් දින තෝරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් පහසුකම් මේකේ තියෙනවා. ඉදිරියට මේකේ තව වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ගේ අදහස් සහ යෝජනා මත. අපි ආපහු මෙතනින් යමු අපි land taxes වලට, tax records වලට. ඒ ගියාම අපිට තව ටිකක් ඔයාලට දේවල් පෙන්වන්න තියෙනවා. අපි view ගිහිල්ලා බලමු එකක්. අපි දැන් search කරලා තියෙන බදුල් අපි ඒකත් අයින් කරමු. search එක search show කියලා දෙමු. දැන් ඔක්කොම ටික අපිට පෙන්වනවා 1067ම පෙන්වනවා. අපි මෙතනින් ගිහලා view ගිහිල්ලා බලමු. චන්ද්‍රසිරි AM චන්ද්‍රසිරි කෙනා ගැන මේ විදිහට තොරතුරු පෙන්නනවා. ඒක sheet එකකට තමයි අපි පෙන්වන්නේ. හැදුවේ මේක ඔයාලට print out එකක් ගන්න පුළුවන්. Excel Word ඕන එකට ගන්න පුළුවන්. print out එකක් අරන් තියා ගන්න පුළුවන්. එයාට දෙන්නත් පුළුවන්. ඒකේ බදු තොරතුරු විස්තර print එකක් අරගෙන මෙතන print විධානය පාවිච්චි කරලා ඔයාලට print කරගන්න පුළුවන්. මෙහෙම print ගියාට පස්සේ අලුතෙන් මේ විදිහට open වෙයි. ඒ open වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක print කරන්න. print කරන්න ලේසිම ක්‍රමය තමයි control එකයි P අකුරයි press කරා නම් ඔයාලට මේක මුද්‍රණය කරගන්න මේ වගේ අවස්ථාවක් එනවා. ඉතින් ඔයාලා මුද්‍රණ යන්ත්‍රය තෝරලා print දුන්නා නම් මේ විදිහට print වෙලා එයි. right? පොඩ්ඩක් අහුව අපි back යනවා. ඊයිතිරි පොඩ්ඩක් ලොකු කරගමු. එහෙම තමයි land tax record වල බලන්නේ. අපි ආපහු එතනට යමු. ඔයගොල්ලෝ බලනවා ඇති එතකොට මේ payment කොහොමද සඳහන් කරන්නේ. ඉතින් ඇත්තටම සඳහන් කරපු payments බලන්න තමයි ඔයගොල්ලෝ මෙතනින් මෙහෙම යන්නේ. දැනට payment එකක් කරලා දිනවා. ඒ ගැන තොරතුරක් බලන්න ඕන නම් ඔයගොල්ලෝ land taxes ගිහිල්ලා land tax payment කියන එකට යන්න. හැබැයි payment ඇතුළත් කරන්න එහෙම නෙවෙයි යන්නේ. මේ අපි sample ඇතුළත් කරපු දේවල් මේ තියෙන ඇත්ත දේවල් නෙවෙයි. නමුත් මෙතනදී ඇත්තටම කියන්නේ මේ payment එකක් කරපු payment එකක් ගැන තොරතුරු හොයන්න, ඒ ගැන බලන්න, print එකක් ගන්න කරපු payment එකක් ගැන. තා පද්ධතියට ඇතුළත් කරපු එකක් ගැන තොරතුරු බලන්න තමයි මෙතනින් යන්නේ. land tax payment වලට යන්නේ. නැත්නම් ඔයගොල්ලෝ land tax payment එකක් ඇතුළත් කරන්න යන්නේ ඔයගොල්ලෝ land taxes ගිහිල්ලා අපි මේ කෙනා හොයාගන්න කවුද බදුකරු කියලා. අපි උදාහරණයකට මෙයා කියලා ගමු. අපි හොයාගන්න පුළුවන් ඔයාලට එයාලගේ ID card number එක ඇතුළත් කරලා තියෙනවා. ID card number එකෙන් document number එකෙන් මේ තියෙන ඕනම මාතෘකාවකින් හොයාගන්න පුළුවන්. අපි උදාහරණයට ප්‍රේමදාස කියන කෙනා හොයමුකෝ. දැන් මෙතනින් කොපි කරලා අරගෙන මම ඩබ් ප්‍රේමදාස කියන කෙනා හොයාගත්ත දෙන්නෙක් ඉන්නවා. ඩබ් ඒ ප්‍රේමදාස කියලා කෙනෙක් ඉන්නවා. ඩබ් ප්‍රේමදාස කියලා කියනවා. අපි මේ ඩබ් හබුතල ඉන්න එක්කෙනා ගමු දෙවෙනි එක්කෙනා. අපි යාට මේ විදිහට යාය ක්ලික් කරලා අපිට පුළුවන් එයාගේ තොරතුරු බලන්න. අපිට මේ වගේ ආවොත් එතන යට පෙන්නන්නේ නැහැ. මෙතන ඉඩ අඩු හින්දා අපි අපෝ මේක අයින් කරමු. සර්ච් එක අයින් කරලා අපි යමු. අපි මේ ඩබ් ප්‍රේමදාස කියන කෙනා ගමු. එයාගේ ඔප්ෂන් වලට ගිහිල්ලා land tax payment කියන එක ක්ලික් කරන්න ඕනේ. right? එතකොට එයාට අදාළ payment ටික කරන්න තමයි තොරතුරු ඉස්සරහට එන්නේ.
right. ඉතින් අපි ඊට පස්සේ දැන් මෙතනට ගියාට පස්සේ අපි මේ ඩප්පේම දස මෙතනක් තියෙනවා. යාට එක පේමන්ට් එක ගිහිල්ලා තිනවා. හරි. අපි නැතිම කෙනෙක් ගමු බලන්න පොඩ්ඩක් ආයි මුලට ගිහිල්ලා. අපි ගමු මෙයාව ගමු. එයාගේ පේමන්ට් එකක් මොනවද කියලා නෑ. හැබැයි එයාගේ තොරතුරු දැන් මේකට ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ පේමන්ට් එකක් ඇතුළත් කරනකොට මෙන්න මෙහෙම මෙතන ඇඩ් බටන් එක ක්ලික් කරා නම් එයාගේ තොරතුරු ඉබේම මෙතනට එනවා. nature eng development පුද්ගලික සමාගමක් තමයි තියෙන්නේ. ID card number එක ඇතුළත් කරලා නැහැ. අපි තුන් payment එක මේ අවුරුද්ද කරනවා නම් 2020 arrears amount එකක් තියෙන කියලා ඔයාලට බලන්න පුළුවන් පාරණ document එකෙන් අපි තුන් මෙයා 7 අවුරුද්දට ගෙවන්න ඕන 2,80,000ක්. අපි තුන් මෙයාගේ 2,80,000න් arrears තියෙනවා කියලා රුපියල් 10,000ක් 10,000ක් arrears තියෙනවා. දැන් එයා කරන payment එක ඒ කියන්නේ lease due balance එක තියෙනවා මෙච්චර. right එයා ගෙවන්න තියෙනවා මෙච්චර ඒ කියන්නේ. right අපි එකකින් ගෙවමු payment එක. දැන් අතන arrears amount එකත් එක්ක આવොත් අපි ගෙවමුකෝ 3,00,000ක් ගෙවමුකෝ. 3,00,000ක් ගෙවුවම ගෙවන එක අපි add කරනවා. add කරපුවම ටික වෙලාවකින් ඔයාලට මේ වගේ receipt එකක් එයි. මේකේ තියෙන යා ගැන සියලු විස්තර payment එක සම්බන්ධයෙන් 3,00,000ක් payment එක කරලා තියෙනවා. lease balance amount එක රුපියල් 10,000ක් වැඩියෙන් ගෙවලා තියෙනවා. යා විස්තර තමයි කරලා තියෙන්නේ. arrears amount එක 10,000ක් තිබිලා තියෙනවා. දැන් යා lease balance amount එකක් තියෙනවා 2,80,000ක්. එතකොට 3,00,000ක් ගෙවපුවම යා රුපියල් 10,000ක් වැඩියෙන් ගෙවලා තියෙනවා. ඉතින් මේක ඔයාලට print කරන්න පුළුවන් අර කලින් අපි print කරපු විදිහට. Excel වලට ගන්න පුළුවන්, Word වලට ගන්නත් පුළුවන්, email කරන්නත් පුළුවන්. ඊපස්සේ යාකට ඕනනම් sign එකක් දාගන්න පුළුවන් tax pay එකෙන්. ඔයාට sign එකක් දාලා යාට දෙන්න පුළුවන් කොපියක්. මේකෙන් දෙකක් print කරගත්තා නම් ඔයාලට print කරනකොට copies දෙකයි කියලා දුන්නා නම් print කරනකොට අපි දන්නවා මෙතන print ගියොත් එහෙම අපිට control p type කරලා යනකොට අපිට මෙතන print copies ගන්න දෙන්න පුළුවන්. මෙතන copies දෙකක් කියලා දුන්නොත් දෙකක් print වෙනවා. එහෙම දෙකක් print කරගත්තට පස්සේ එකක් ඕගොල්ලන්ට තියාගන්න පුළුවන්, එකක් එයාට දෙන්න පුළුවන්. ඉතින් මේක තමයි අලුතෙන්ම අපි හඳුන්වලා දුන්නේ. රිපෝට්ස් වල මේන් රිපෝට් එක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. කලින් ඉඳන්ම තිබ්බා මේන් රිපෝට් එක. ඒකේ මුළු පළාත ගැනම ලොකු විස්තරයක් අපි දත්ත ඇසුරෙන්, සංඛ්‍යාත්මක දත්ත ඇසුරෙන්, ප්‍රස්ථාරික දත්ත ඇසුරෙන් අපි ලබා දුන්නා. ඒක තාමත් ඒ විදිහටම තියෙනවා. නමුත් අපි අදාළ නිලධාරීන්ගේ ඉල්ලීම අනුව තවත් රිපෝට් එකක් හැදුවා. ඉතින් මේ කලින් රිපෝට් එක මේකේ තියෙනවා. ඔයාලා මෙතෙක් දුරට එන්ටර් කරලා තියෙන කොච්චර ඉඩම් ප්‍රමාණයක් එන්ටර් කරලා තියෙනවද, ග්‍රාන්ට් කොච්චරද, පර්මිට් කොච්චරද, ග්‍රාන්ට් පර්මිට් නම් කරන කරපු කට්ටිය කොච්චර ඉන්නවා, ග්‍රාම දවසම් කීයක් එන්ටර් කරලා තියෙනවද, ඊළඟට එක් පාදිලි ලේකම් කාර්යාලයට අනුව ග්‍රාන්ට් පර්මිට් අන්නෝන් ප්‍රමාණය කොච්චර එන්ටර් කරලා තියෙනවද, ඊළඟට ඒ ප්‍රස්තාරයක් උත් හදලා තියෙනවා. ඒ පාදිලි ලේකම් කාර්යාලයට අනුව දැන් උදාහරණයක් වශයෙන් වැඩිපුරම පර්මිට් එන්ටර් කරලා තියෙන පැත්ත මොකද්ද, ඕල් ඩේටා එන්ටර් කරලා තියෙන පැත්ත මොකද්ද, ඒ වගේ ඔක්කොම මෙතනින් බලා ගන්න පුළුවන් මේන් රිපෝට් එකෙන්. ඊළඟට ඔයාලන් අපි ප්‍රස්තාරේ බලපුවම පේන වැඩිපුරම තියෙන ග්‍රාන්ට් කියලා නේද, පර්මිට් අඩුවෙන් තියෙන්නේ නේද. එතකොට මේ ග්‍රාන්ට් පර්මිට් කියලා නම් නොකරපු කීපයකුත් තියෙනවා. ඒ ටික අපි ඇත්තටම අයින් කරගන්න ඕන. 937ක් තියෙනවා. 100ක් විතර ග්‍රාන්ට් පර්මිට් කියලා ලකුණු කරන්නේ නැතුව පද්ධතියට ඇතුළත් කරපු ඒවා. ඒ ටික අපි හදා ගන්න ඕන. අපි තවත් රිපෝට් එකකට ගියොත් අපිට පුළුවන් data entry of DS division by month. මාස ඒ මාසෙට අනුව data කොච්චර එන්ටර් කරාද කියලා. ඉතින් මෙතෙක් ඕගොල්ලෝ කරපු තොරතුරු මේකේ නෑ. නමුත් අද ඉඳන් මේ තොරතුරු, මේ තියෙන තොරතුරු දැන් ඉඳන් ඒ මාසෙට කවුන්ට් වෙනවා. මේ මැයි මාසෙට සිස්ටම් එක අපි ඩෙවලොප් කරනකොට මැයි මාසෙට කවුන්ට් වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුව බඩල් කුඹුරින් මැයි වල මෙච්චර එන්ටර් කරලා තියෙනවා කියලා. මැයි වල අපි මෙතෙක් තිබ්බ ඔක්කොම ටික ගත්තා. right? එතකොට ජූන් වල යා එන්ටර් කරලා තියෙනවා 10ක්, ජූලි වල 17ක්. එතකොට මේ එන්ටර් කරලා තියෙන අපිට ඕන පේනවා. හැබැයි සැප්තැම්බර් වල එන්ටර් කරලා නෑ තාම. නෑනේ පටන් ගත්තේ ටෝටල් එක මෙතන පෙන්නනවා. ඉතින් ගොඩක් කට්ටිය දැන් මෙතන එන්ටර් කරපු නැති කට්ටිය බලන්න දැන් මැදගම එන්ටර් කරලා තියෙනවා මේ මාස තුනේ. අනිත් කට්ටිය එන්ටර් කරලා නෑ කියලා තමයි පෙන්නන්නේ. ඒකට සමහරක් කට්ටිය අපිට සිස්ටම් තොරතුරු එවලා ඇති. අපි දාලා නැතුව සිස්ටම් අප්ඩේට් හින්දා ඒ වගේ ගැටලු තියෙන්න පුළුවන්. එතකොට ඒ මාසෙට කොච්චර data enter කරලා තියෙනවද? දැන් උදාහරණයකට ජූන් වල හැමෝම enter කරලා තියෙන 37යි. නමුත් ජූල් වල හැමෝම enter කරලා තියෙන 151ක්.
අගෝස්තු වල 76ක් එන්ටර් කරලා තියෙනවා. ඒතකොට මේ වෙනකොට 94,000 ගණක් මෙතන දත්ත පෙන්නනවා. රයිට්. එතකොට මෙන්න මේක කවුන්ට් වෙලා නැහැ. අපි බලමු අර 95,000 ගණන් මේකයි මොකද්ද වෙනස් වෙන්නේ කියලා. 900 ගණක් තියෙනවා මම හිතන්නේ unknown 900 ගණන් මෙතනට පෙන්නන්නේ නැහැ. ඒ 900 ගණත් ආවනම් ගාන්ධ පර්මිට් එක ලකුණු නොකර තියෙන 900 ගණන් මෙතනට ආවනම් මෙතන එකත් කවුන්ට් වෙනවා පෙන්නයි. ඊළඟට එතනත් පස්තාරයක් පෙන්නනවා කොහොමද data enter වෙලා තියෙන්නේ කියලා. එතනත් හාලියල ඉස්සරහින් ඉන්නවා. ඒ report එකත් හරි. අපි ඊළඟ report එකේ annual land tax report by DS division මෙතනදීත් මතක තියාගන්න මේ reports සමහරක් report ඔයාලට පෙන්වන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය ලබා දීලා නැත්නම් සමහරක් ඒවා ඔයාලට පෙන්වනවා. right? ඉතින් මේක ඇත්තටම අපි හදලා තියෙන ටිකක් විස්තරාත්මක report එකක්. මේකේ ඇත්තටම දැනට පෙන්වන්නේ මේ අවුරුද්දේ එන්ටර් කරපු ටික නෙවෙයි. මේ අවුරුද්ද තාම තොරතුරු land tax ඔයගොල්ලෝ කලෙක්ට් කරලා නැති නිසා සිස්ටම් එක හරහා ඔයගොල්ලෝ තොරතුරු ඇතුළත් කරලා නැති නිසා නැත්නම් ටැක්ස් පේමන්ට් කලෙක්ට් කරලා ටැක්ස් බදු මුදල් එකතු කරලා නැති නිසා සිස්ටම් එක හරහා මෙතන පෙන්නන්නේ ඇත්තටම අවුරුද්ද තුල ඇතුල් හරිනම් ඔයගොල්ලෝ එකතු කරන්න ඕන ප්‍රමාණය තමයි මේ report එකේ පෙන්නන්නේ. එතකොට බදුල්ල දිස්ත්‍රික්කයට අදාළව බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එකතු කරන්න ඕන අංක ටික තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ බදුල්ලේ සම් එක මෙච්චර වෙන්න ඕන අනිවාර්යෙන් 4,90,000 ගණක් එනවා. ඇවරේජ් එක 8,000 ගණක්වත් එන්න ඕන. මිනිමම් එකක් නෑ බිඳුව බදු නැතුවත් ඒ කියන්නේ කට්ටි ඉන්නවා. එතකොට උපරිමේ ලොකුම බදු මුදල එකතු වෙලා තියෙන්නේ 1,75,000ක් තමයි එකතු වෙන්න තියෙන්නේ. බදු ගෙවන කට්ටිය 59 දෙනෙක් ඉන්නවා බදුල්ලේ විතරක්. ඔය ආදි වශයෙන් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ගිහිල්ලා බදුල්ලේ ටෝටල් එකත් මේකේ තැනක පෙන්වනවා. අපි ඒක බලමු. ග්‍රෑන්ඩ් සමරි එකක් පෙන්නයි. අබුතලේ කන්ද කැටිය පිදිමාලියද්ද වැලිමඩ රයිට් මෙතන තියෙනවා බදුල්ලේ 947 දෙනෙක්ගේ තොරතුරු බදු ගෙවන කට්ටිය ඉන්නවා. එයාලගේ ටෝටල් එක මෙච්චර එකතු වෙන්න ඕන. ඇවරේජ් මෙච්චරවත් එකතු වෙන්න ඕන. මැක්සිමම් මෙන්න මෙච්චරවත් එකතු වෙන්න ඕන. එයාලගේ කියලා තියෙනවා. මෙතන 944ක් පෙන්වන කවුන්ට් එක. බලමු ඒදි කියලා පස්සේ 3 දෙනෙක් මිස් වෙලා තියෙනවා. බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒ ආදී වශයෙන් දිස්ත්‍රික්කයට අදාළ තොරතුරුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ තොරතුරුත් මෙතන ඉබේම කැල්කියුලේට් වෙනවා. දැන් ඒ වගේම මොන්රාගලටත් ඒ වගේ තොරතුරු ටික මෙතන තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් ගත්තම බදුල්ල සහ මොන්රාගල ගත්තාම කොච්චර මුදල් එකතු වෙන්න ඕනද කියලා තමයි මෙතන තියෙන්නේ. එතකොට එහෙම අලුත් report එකකුත් අපි හඳුන්වා දුන්නා. අපි ඊළඟ report වලට යමු. ඊළඟට දැන් ඕගොල්ලන්ට මේ හැම report එකක්ම පෙන්වන්න නැති ඒ සමහරකට ඔයාලට අදාළ report ඔයාලගේ සිස්ටම් එකට අදාළව තියෙනවා. report ගිහිල්ලා බදුල්ල දිස්ත්‍රික්කේ තෝරන්න. ඔයාලා හබුතලේ නම් හබුතලේට යන්න. හබුතලේ කියලා මෙතන ක්ලික් කරොත් ඔයාලට හබුතලේට අදාළ වෙනම report එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. right? හබුතලේට අදාළ ඒ කියන්නේ ඉඩම් දත් ඇතුළත් කිරීම ඒ ආදි වශයෙන් තොරතුරු ඔයාලට බලා ගන්න පුළුවන්. දැනට වෙනම අපි බදු එකතු කරන එක වෙනම ඔයාලට වෙනම ඇතුළට දාලා නැහැ මං හිතන්නේ. අපි බලමු ඉන තොරතුරු අපි ඔයාලට මුලින් ඉඳන්ම තිබ්බ report එකක් මේක. අපි බලමු report එක load වෙච්ච චුට්ටක් වෙලා රැඳී සිටිමු. මොකද report එක මේ වෙලාවේ තියෙන තොරතුරු මත report එක දැන් හැදෙනවා. අපි විනාඩි 39ක් කතා කරලා තියෙනවා. අපි බලමු. හරි. මේ ඉතින් මේ තියෙන්නේ DS හබුතලේ report එක. හබුතලේ ගැන තියෙන system report එකක් තමයි මේ තියෙන්නේ. එයාලගේ ග්‍රාම නිලධාරි වසම් අනුව ග්‍රාන්ට් පර්මිට් මේ තොරතුරු හැම දෙයක්ම බලා ගැනීම හැකියාව තියෙන ප්‍රස්තාරයකුත් තියෙනවා. right? ඉතින් අපි හබුතලේටම ආපහු ගියොත් බදුල්ල දිස්ත්‍රික්කයේ වගේ මොනරා දිස්ත්‍රික්කයේ තියෙනවා. හබුතලේටම ආයෙ ගියොත් data entry count. ඒගොල්ලන්ගේ දත්ත ඇතුළත් කිරීම කොහොමද එයාලගේ? right? මේ තියෙන්නේ එයාලගේ විතරක් දත්ත ඇතුළත් කරන එක ගැන විස්තර තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට බලන්න පුළුවන් ග්‍රාම නිලධාරි වසන් අනුව එයාලගේ දත්ත ඇතුළත් කරන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් පහ තමයි පෙන්නන්නේ. ඔයාලට ගිහිල්ලා මෙතනින් බලන්න පුළුවන් පිටු 17ක් තියෙනවා. මේ තියෙන්නේ එයාලගේ ග්‍රාම නිලධාරි වසම් අනුව එයාලා කොහොමද දත්ත ඇතුළත් කරලා තියෙන්නේ කියලා මාසෙට අනුව. ඒකේ දැන් මේ මාසෙ එන්ටර් කරලා තියෙනවා. right? ඊට පස්සේ මෙතන පෙන්නන්නේ.
රයිට්. ඉතින් ඒ වගේ තොරතුරු ටිකක් තමයි තියෙන ටූල්ස් වල තියෙනවා ස්මාර්ට් ෆෝම් මේක එකක් අපි හදලා තියෙනවා. ඒක තාම අපි ඔයාලට විවෘත කරලා නැහැ. ගොඩක් කට්ටිය චෙක් කරන්න ඕන යන්න පුළුවන්. අපි අවසරය ගන්නවා ඉස්සෙල්ලා ස්මාර්ට් රිපෝට් එක ඔයාලටම රිපෝට් අවශ්‍ය රිපෝට් එක මේකේ නැත්තම් රිපෝට් එක තමන්ටම හදා ගන්න අවස්ථාව දීලා තියෙනවා. චූටි පරිගණක දැනුමක් කරා ඒක කරන්න පුළුවන්. ඔයාලට දත්ත තුලත් ගන්න ඔයාලට ගැලපෙන ෆෝම් එකක් හදා ගන්න ඕන නම් ඒ වගේ ෆෝම් එකක් හදා ගන්නත් මේකේ අවස්ථාව තියෙනවා. මම හිතනවා විනාඩි 40කට ආසන්න කාලයක් අපි කතා කරා. ඒ 40 තත්පර 39ක් මම හිතනවා තොරතුරු ඔයාලට අවශ්‍ය තොරතුරු ලැබෙන්නේ නැති කියලා මූලික හඳුන්වා දී මේ සම්බන්ධයෙන් වැඩමුළුවක් අපි ඉස්සරහට ඉල්ලමු. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් ඔයාලට තොරතුරු දැනුවත් කරන්නම්. මේ වීඩියෝ එක හොඳට බලන්න, සම්පූර්ණයෙන් බලන්න, තේරෙන තැන් ආපහු හරවලා බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලගේ අදහස් උදහස් අපිට එවන්න අමතක කරන්න එපා. admin@kdktech.net කියන ඊමේල් ඇඩ්‍රස් එකට. ඒ වගේම ඔයාලගේ තොරතුරු අපිට කතා කරන්න අමතක කරන්නත් එපා. 070204 මගේ නම දිනේෂ්. ඉතින් ඕගොල්ලන්ට බොහොම ස්තුතියි අපිට සම්බන්ධ වුණාට. ඕගොල්ලෝ අපි ඔන්ලයින් ඉන්න වෙලාවක ඔයාලට අපිට මෙතන ඔයාලට මේ සිස්ටම් එක ඇතුළේ ගියාම මේ වගේ chat box එකක් පෙන්නනවා. ඉතින් අපිත් එක්ක chat කරන්නත් ඔයාලට අවස්ථාව පණිවිඩ එවන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මතක තියාගන්න සිස්ටම් එක පාවිච්චි කරනකොට මේ වගේ ලොග් අවුට් වෙන්නත් අමතක කරන්න එපා. පාස්වර්ඩ් එකක් දවස් 90ට මාරු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ පාවිච්චි නොකර හිටියොත් ඔයගොල්ලන්ගේ account එක එක්ස්පයර් වෙන්න පුළුවන්. මේකේ ලොකු ආරක්ෂාවක් තියෙන පද්ධතිය ඔන්ලයින් තියෙන නිසා. ඉතින් ඔයාලගේ username password දවස් 90ට මාරු වෙනවා, එක්ස්පයර් වෙනවා. ඉතින් අලුත් පාස්වර්ඩ් ඔයගොල්ලන්ට හදා ගන්න වෙනවා එතකොට. ඒ වගේම ඔයාලා දෙන්නේ තුන් දෙනෙක් එකපාරට try කරොත් login වෙන්න සිස්ටම් එක lock වෙනවා විනාඩි 30කට. එතකොට එකපාර දෙන්නෙක්ට sign log වෙන්න බෑ, ඇතුල් වෙන්න බෑ එකම username එකකින් password එකකින්. ඒ වගේම ඔයා පාවිච්චි නොකර log වෙලා ඉඳලා පාවිච්චි නොකර ඔයාලා කැමරට එහෙම ගිහිල්ලා එනකොට සමහරක් වෙලාවට session එක expire වෙලා තියෙනවා. එතකොට ආයෙ වාට log වෙන්න දෙන්නේ නැහැ. එතකොට ඔයා අනිවාර්යෙන් expire කරගන්න ඕනේ ඔය session එක අපිට කතා කරලා. ඉතින් ඒ වගේ ගොඩ ලොකු ආරක්ෂාවක් මේකට යොදවලා තියෙනවා. විශේෂයෙන් පද්ධතියක් තියෙන්නේ HTTPS කියන සර්ටිෆිකේට් එක අස්සේ. ඒකින්ද මේක හැක් කරන්න ලේසි. ඒකට අමාරුයි. ඕගොල්ලන්ගෙන් username password cover එක ගත්තොත් තමයි මේක හැක් වෙන්නේ. ERN දැනට තියෙන vulnerabilities ඔක්කොම අපි cover කරලා තියෙනවා. පරිගණක තාක්ෂණයේ එදිනෙදා හොයාගන්න දුර්වලතාවයන් අපි server update කරනවා. ඉතින් අලුත්ම PHP version එකක් තියෙනවා. අලුත්ම Apache server එකක් තියෙනවා. වගේ අලුත්ම තාක්ෂණික ක්‍රම උපායන් පාවිච්චි කරමින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ වුණත් අපි කැමති හැමදාම අලුත් වෙන්න, හැමදාම version එක අලුත් වෙයි, අලුත් දේවල් එකතු වෙයි. මම හිතන්නේ ලංකාවේ අනිත් පළාත් වලටත් යවන්න පුළුවන් මට්ටමට අපි දැන් මේ ගොඩනගලා ඉවරයි. මේකේ තියෙන දත්තම ලංකාවේ කිසිම තැනක මේ වගේ තොරතුරු රාශියක් මෙච්චර තොරතුරු සංඛ්‍යාවක් තියෙන ඉඩම් ගැන තොරතුරු පද්ධතියක් නැතුවත් ඇති. ඉතින් ඒ ගැන ආඩම්බරය වෙන ගමන්ම ඔයගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා වීඩියෝ එක නරඹුවාට. මතක ඇතුව අපිත් එක්ක කතා කරන්න, අපිට ඊමේල් කරන්න, අපිට අපෙන් සමහරක් වෙලාවට කතා කරපුවම ආන්සර් කරන්න බැරි වෙයි. සමහරක් වෙලාවට ඒකට මැසේජ් එකක් දාන්න. අපි හැබැයි කවදා හරි කොයි වෙලාවෙ හරි ආපහු ඒ මිස් කෝල් එකට මැසේජ් එකට ආපහු රිප්ලයි කරනවා. එහෙනම් බොහොම ස්තුතියි හැම දිනාටම වීඩියෝ එක බැලුවට. ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් අදහස් උදහස් අපිට එවන්න අමතක කරන්න එපා. KD ඉඩම් කොමසාරි දෙපාර්තමේන්තුවෙන් මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒත් එක්කම KDKTech ආයතන වෙනුවෙන් මම මේ KDKTech ආයතනයේ වැඩ කරන හැමෝටමත් ඒක මගේම ආයතනය. ඉතින් අපේ ආයතන වෙනුවෙන් ඕගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඉඩම් කොමසාරි දෙපාර්තමේන්තුවේ ආනන්ද සර් ඇතුළු සියලුම නිලධාරීන්ගෙනුත් එයාලටත් ස්තුතිය ප්‍රකාශ කරනවා. ඉඩම් කොමසාරි දෙපාර්තමේන්තුවේ කොමසාරිතුමිය ඒ නිලධාරීන් මේ සියලු දෙනා මේට සහයෝගය දක්වපු අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට ලබා දීම ගැන. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. නැවත හමු වෙනතුරු සමු ගන්න. මගේ නම දිනේෂ් KDKTech ආයතනය වෙනුවෙන්.